from BNN 24. This is BNN 24 Prime Time. Live from Studio 24 in Colombo. අයිබෝවන් වෙලාව රාත්‍රී 8යි සියල්ලක් තැනකට ගෙන එන BNN 24 රාත්‍රී 8 ප්‍රවෘත්ති ප්‍රකාශය සමගනුයි ඔබ මේ වන්නේ. අද ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමු වන මම සචිත් නානයක්කාර. මම සෞම්‍යා වික්‍රමසිංහ. ප්‍රථමයෙන් දකිමු දවස් උණුසුම් කළ පුවත් සිරස්තල. අන්තර් විශ්වවිද්‍යාල සිසුන් අගමැති නිවස වටලයි. සිසු විරෝධයට මාර්ග අවහිර කරමින් ඇන සහිත බාධක යෙදීම ගැන නීතිඥ සංගමේ අවධානය. ආර්ථික අර්බුදය ජයගැනීමට සහාය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි. ලෝක බැංකුවෙන් හදිසි ආධාර පැකේජයක්. නයිජීරියාවේ නීති විරෝධී තෙල් පිරිපහදුවක පිපිරීමකින් 100 දෙනෙක් මරුට. අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ සංවිධානය කළ විරෝධතා පාගමනක් අද කොළඹදී පැවැත්වුණා. විරෝධතා පාගමන ගාලු මූදුර දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබුණත් පොලිසිය මාර්ග අවහිර කිරීම හේතුවෙන් ඔවුන් පාගමනින් අගමැති නිවස ඉදිරිපිටට පැමිණ විරෝධතාවේ නිරත වුණා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සිය විරෝධතා පාගමන කොටුව දුම්රියපොළ ඉදිරියෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණා. අද උදෑසන 10:45ට පමණ එහි පැමිණි කොම්පඤ්ඤ වීදියේ පොලිස් නිලධාරීන් උසාවි නියෝගයක් බහර දෙමින් මාර්ග කිහිපයක් භාවිතා කිරීමෙන් වළකින ලෙස දැනුම් දුන්නා. එහිදී ඇති වූයේ උණුසුම් තත්වයක්. දැන් අපි අපේ අධිකරණ සීමාවල් ටිකක් කරන් තියෙන අධිකරණයෙන් අපි පාරවල් ටික. ඒ පාරවල් ටිකේ නැතුව ගෝල් පේස් එකට වෙන අපි තීරණය කරන්න නේද? ඔව් අපි තීරණය කරන්නයි. හරි. ඒක අපි තීරණය කරන්න මහත්යාට පාර කියන්න දෙවිලා දෙන්න. වායන ටිකට් එක ඉස්සරහින් යන්න අපිට පාර කියාගෙන. මහත්යා කවුද එහෙම කියන්නේ? පාර කියාගෙන අපිට ටිකට් එක ඉස්සරහින් යනවා. අපි යනවා ඊට පස්සේ. අපි තීරණය කරන්න. ඔව්. අහන්න ඔබතුමාත් එක්ක අපිට වාදයක් නෑ. නෑ ඒක තමයි රටේ ජනාධිපතිත් එක්ක ප්‍රශ්නේ. හරි. අපි ඔබතුමා මොන ගෑන්නද ඕන? මොකටද? මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයට සහ ගාල්ලේ මෝදුරට පිවිසෙන සියලු මාර්ග අවහිර කරමින් පොලිසිය මාර්ග බාධක යොදා තිබුණා. ලේක් හවුස් ඉදිරිපිට නෙළුම් මාවත ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම වාහන දහවනයට අවහිර කර තිබූ අතර ගලදාරි හෝටලයේ ආසන්නයේ මාර්ගයේද පොලිසිය විසින් අවහිර කර තිබුණා. එමෙන්ම කොළඹ කොටුව වෝක් වීදිය බැංකු මාවත ඇතුළු මාර්ග කිහිපයක්ද මාර්ග බාධක යොදා අවහිර කර තිබූ අයුරු දක්නට ලැබුණා. එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ ආසන්නයේ උල්කටු සහිත මාර්ග බාධක කිහිපයක් යොදා ඇති ආකාරය දක්නට ලැබුණා. කෙසේ වෙතත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සංවිධානය කළ විරෝධතා පාගමන කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් අද දහවල් ආරම්භ වුණා. විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දෙසට ගමන් කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණත් මාර්ග බාධක යොදා එම මාර්ගයේ අවහිර කර තිබීම හේතුවෙන් ඔවුන් සැලැස්ම වෙනස් කිරීමට පියවර ගත්තා. ඒ අනුව විරෝධතා පාගමන ටෙක්නිකල් හන්දිය පසු කරමින් මරදාන දෙසට ගමන් කළා. පසුව බොරැල්ල බෞද්ධාලෝක මාවත ඔස්සේ විජේරාම පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිවස දක්වා ඔවුන් පැමිණියා. අග්‍රාමාත්‍ය නිවස ඉදිරිපිටදී ඔවුන් විරෝධතාවේ නිරත වුණා.
ප්‍රශ්න විසඳන්න කියලා උඹලා මේ රටේ මිනිස්සුන්ගේ රුපියලේ ඉඳලා හූරගෙන කාලේ ඉවරයි. පෞද්ගලික දවස්වල මිනිස්සුන්ට කන්න දුන්නේ නැහැ. ඒ මිනිස්සු තෝරපු පාර තමයි මහා පාරට බහලා අරගල කරනවා කියන මහා පාර. මහා පාරට බහලා රටේ මිනිස්සු කියනවා ගෝපා ගෙදර බලයන් කියලා. හැබැයි ගෝඨාභය රාජපක්ෂට ඒක රුණයි කියලා වගේ වදක් නැහැ. ඒ නිසා අපි ගෝඨාභයට කියනවා ගෝඨා අපි උඹව ගෙදර යවනවා. අපි උඹව ගෙදර යවනවා. යන්නේ නැත්තම් යවන හැටිත් අපි දන්නවා. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයට සහ ගාලු මුවදරට පිවිසෙන මාර්ග අවහිර කරමින් යොදා තිබූ මාර්ග බාධක අතර යකඩ උල් සහිත මාර්ග බාධක යොදා තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි අවධානය යොමු තිබෙනවා. එම සංගමය සඳහන් කළේ ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමටත් සාමකාමී උද්ඝෝෂණ කිරීමේ අයිතිය තහවුරු කිරීමටත් පොලිසිය සහ ආරක්ෂකාංශ ක්‍රියා කළ යුතු බවයි. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් සහ රටේ පවතින ගැටලුවලට විරෝධය පළ කරමින් ගාලු මුවදර පිටියේ පැවැත්වෙන නිර්පාක්ෂික ජනතා අරගලය අද 16 වන දිනටත් පැවැත්වෙනවා. ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් ගාලු මුවදර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවයට ඊයේ රාත්‍රියේත් විශාල පිරිසක් එක්ව සිටියා. රඹුක්කන සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු වුණු ඊයේ දිනේදී අර්ලියගා මන්දිරයේ සුදු කොඩි සවිකර විරෝධය දැක්වුවා. එලෙස සවිකර සුදු කොඩි කිසියම් පිරිසක් පැමිණ ඉවත් කර නොද දක්නට ලැබුණා. ඔච්චර බයද? ගාලු මුවදර උද්ඝෝෂණයට අදත් ජනතාව විශාල පිරිසක් එක්ව සිටියා. නැත්තම් අපි මේ අතර ගාලු මුවදර අරගලයට සහාය දක්වමින් සහ රජයට විරෝධය දක්වමින් ප්‍රදේශ කිහිපයක විරෝධතාව පැවැත්වුණා. මේ ගල්ලේ පැවති විරෝධතාවයක්. පවතින රජයට විරෝධය පළ කරමින් 60 නගරයේ සංවිධානය කළ විරෝධතාවයකට 60 නගරයේ ව්‍යාපාරික ප්‍රජාවකෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. ඒ මහාමාර්ග අවහිර නොකරන ලෙසට ඉල්ලමින්. අපි පාර වැහුවොත් එන්නේ මාසන අපේ මිනිස්සු තමයි ආණ්ඩුව ගෙදර යන්න ඕනේ. මේ ඉල්ලීමට කන් දෙන්න ඕනේ. මිනිස්සු කැමති නැත්තම් බෑලා යන්න ඕනේ. සිංහාසන වල ඉඳලා හොරා කාලා අද සබන් කැටෙත් ගණන් ගිහිල්ලා තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කර තවත් විරෝධතාවයක් හංගවැල නගරයේදී මෙලෙස පැවැත්වුණා. අද මේ රටේ ජනයාට නිදාසේ තමන්ගේ විරෝධය පාන්නවත් බැරි තත්වයක් මේ රටේ පාලකයෝ නිර්මාණය කළා තියෙනවා. ආණ්ඩුවට කියනවා මේ ජන විරෝධය උඹලගේ වෙඩි උණ්ඩ වලින් නවත්තන්න බෑ. මර්ධනය අතරගත්ත හැම පාලකෙක්ම ගෙදර ගියේ රෙදිත් නැතුව එතනට ඇවිල්ලා වැඩ වරද්ද ගන්න එපා. ජනාධිපතිවරයාට සහ රාජ්‍යයට සහාය පළ කරමින් තවත් පිරිසක් කොළඹ නිදහස් චතුරස්‍රයට එක්ව සිටියේ මෙලෙසින්.
ජනාධිපතිතුමා එපා කියලා මේ ගොඩක් අය කියනවා මේ ගෙවල් වල ඉන්න කාන්තාවන් හැටියට මට මේක දරාගෙන ඉන්න බැරි වුණා. ලක්ෂ 69ක් දීලා මේ ආණ්ඩුව පත් කරේ එක එක්කෙනාට ඕන විදිහට ගෙවල් වලට යවන්න නෙවෙයි. මේ එක එක්කෙනාට ඕන විදිහට අන්තර් ආණ්ඩු ගේන්න අපි සූදානම් නැහැ. කරුණාවෙන් කියන්නේ මහින්ද මහත්තයාව ගෙනල්ලා මහින්ද මහත්තයාව ගෙදර යවන්න මේ අන්තර් ආණ්ඩුව හදන්න ලෑස්ති වෙන්න එපා. මේ අතර ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් කැන්බරා නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිටට එක්ව මෙලෙස විරෝධය දැක්වුවා. ජනතාවගේ බලවේගයේ කාගෙදමේ බලවේගයේ ජනතාවගේ බලවේගයේ බඩට කන්න මත්තිකන උයාගන්න කෑසුම් උයාගන්න කෑසුම් ගෙදර ඉන්න ලයිනුන්න පාරයන් බේවනි පිට ගාලු මුහුදුර අලුත්ම තත්ත්වය ගැන දැන ගැනීම සඳහා අප දැන් සජීවීව සම්බන්ධ කරගන්නවා ඒ සිටින BNN24 ප්‍රවෘත්ති අංශයේ රිසාම් ජාෆී. රිසාම්, මේ වෙලාවේ මම ඉන්නේ ගාලු මුහුදුර පිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට අඛණ්ඩවාද 16 වෙනි දිනටත් මේ විදිහට ජනතාව තමන්ගේ විරෝධතාවය පළ කරන්නේ ගාලු මුහුදුර පිටියට එකතු වෙලා ඉන්න ආකාරය අපිට දක්නට ලැබෙනවා. අඛණ්ඩව සති දෙකකට වැඩි කාලයක් මේ විදිහට ඔවුන් මේ තැනට ඇවිල්ලා මේ රට තුළ පවතින අර්බුදයට සහ ඔවුන්ගේ ගැටලු වලට විසඳුම් ඉල්ලමින් මේ විදිහට විරෝධය පළ කරනවා. ඒ වගේමයි අද දවසේ 16 වෙනි දිනට උනත් විශාල පිරිසක් ඔවුන්ගේ විරෝධය පළ කරන්න මෙම ස්ථානෙට පැමිණලා ඉන්නවා. ඔබ දන්නවා අද උදෑසන මේ ගාලු මුහුදුර පිටියට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසෙන ප්‍රධාන මාර්ගය පොලිසිය විසින් මාර්ග බාධක දාලා මේ පාර අවහිර කරා. නමුත් ඒ සියල්ල නොතකා විශාල පිරිසක් අද දවසේ මේ ස්ථානෙට ඇවිල්ලා ඔවුන්ගේ විරෝධ පළ කරන ආකාරයක් තමයි අපිට දක්නට තියෙන්නේ. ඒ වගේමයි මේ අරගල භූමියේ ඉන්න ජනතාව ජාතික ධජය අතට අරගෙන ඔවුන් මේ විදිහට විරෝධතාවයේ නිලන ආකාරයක් දකින්නට තියෙනවා. ඒ වගේමයි කුඩා දරුවන් රැගෙන ඔවුන් මෙම ස්ථානෙට ඇවිල්ලා විරෝධතාවය පළ කරන ආකාරයක් අපිට දක්නට තියෙනවා. ඉතින් ඔබ මේ වෙලාවේ මම සජීවීව සම්බන්ධ වුණේ ගාලු මුහුදුර පිටියේ ඉඳන් තරිඳු සමගින් මම රිසාම් ජාෆීර් ගාලු මුහුදුර පිටියේ සිට. ස්තුතියි රිසාම්, තොරතුරු ගෙනාවට. ගාලු මුහුදුර පිටියේ සිට රිසාම් ජාෆීර් අපි සජීවීව සම්බන්ධ කරගත්තේ. වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහාය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එම අරමුදල මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. මේ අතර ලෝක බැංකුවද ශ්‍රී ලංකාවට හදිසි ආධාර පැකේජයක් ලබා දීමට සිය එකඟත්වය පළ කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අර්මුදලේ සහාය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු දූත පිරිස පසුගිය දින කිහිපය තුළදී එම අර්මුදලේ නියෝජිතින් සමග සාකච්ඡා පැවැත්වුවා. එහිදී මූල්‍ය අර්මුදල සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි. ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන්ද විශේෂ සාකච්ඡාවක් වොෂින්ටන් නුවරදී පෙරේදා පැවැත්වුණා. මූල්‍ය අර්මුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියාවා මහත්මිය සහ එම අර්මුදලේ කළමනාකාරීත්වයේ අනිකුත් ජ්‍යෙෂ්ඨ සමාජිකින් සමග ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු බෙරට නියෝජිතයින් තවත් සාකච්ඡාවක් ඊයේ පවත්වා තිබෙනවා. එම සාකච්ඡාව පවත්වා තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අර්මුදලේ සහ ලෝක බැංකුවේ සාකච්ඡාවලින් අනතුරුවයි. ආර්ථික අභියෝගවලට විසඳුම් ලබා ගැනීම සඳහා ගත යුතු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී සාකච්ඡා වී තිබෙනවා. ශ්‍රී ලංකාව සඳහා වූ දූත මණ්ඩල ප්‍රධානී මසහිරු නොසාකි මහතා මේ සම්බන්ධයෙන් අද නිකුත් කළ නිවේදනයක දැක්වුණේ අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයට ජාත්‍යන්තර මූල්‍ය අර්බුදල සහාය වන බවයි. මසහිරු නොසාකි මහතා සිය නිවේදනය මගින් පවසා ඇත්තේ අප්‍රේල් මාස 18 වනදා සහ 22 වනදා අතරතුර ශ්‍රී ලංකා නියෝජිත පිරිස සහ ජාත්‍යන්තර මූල්‍ය අර්මුදලේ කණ්ඩායම අතර ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවයි. ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික හා මූල්‍ය ප්‍රවණතා සාර්ව ආර්ථික ස්ථාවරත්වයේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශ්වසනීය සහ සුසංයෝගී උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව එහිදී සාකච්ඡා වූ බව එම නිවේදනයේ සඳහන්. එමෙන්ම වත්මන් ආර්ථික අර්බුදයේ දුප්පතුන් සහ අවදානමකට ලක්වුවන් කෙරෙහි ඇතිවන අහිතකර බලපෑම අවම කිරීම සඳහා ශක්තිමත් ආරක්ෂණ වැඩපිළිවෙලක වැදගත්කම පිළිබඳව එහිදී සාකච්ඡා වූ බව මසහිරු නොසාකි මහතා පවසනවා. නොසාකි මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ඔවුන්ගේ ණය හිමියන් සමග සහයෝගී සංවාදයක නිරත වීමට බලධාරීන්ගේ සැලැස්ම පිළිගත් බවයි. ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් බලධාරීන් සමග සමීපව කටයුතු කිරීමෙන් සහ අනිකුත් සියලු පාර්ශවකරුවන්
කැරලිකරුවන් සමග සම්බන්ධ වීමෙන් වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහාය වන බවද මසහිරු නොසාකි මහතා පවසනවා. මේ අතර රට අර්බුදකාරී තත්වයෙන් මුදා ගැනීම සඳහා හදිසි ආධාර පැකේජයක් සූදානම් කරන බව ලෝක බැංකුවද පවසා තිබෙනවා. රොයිටර් පුවත් සේවයේ වාර්තා කළේ ලෝක බැංකුවේ හදිසි පැකේජයට අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 10ක පැකේජයක් ඇතුළත් බවයි. එමෙන්ම ඖෂධ පාසල් ළමුන් සඳහා ආහාර දිලිඳු සහ අවධානමකට ලක්විය හැකි කුටුම්බ සඳහා මුදල් හුවමාරු කිරීම සඳහාද ලෝක බැංකුව කඩිනමින් මුදල් ලබා දීමට එකඟ වී තිබෙනවා. රොයිටර් පුවත් සේවයේ වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ලෝක බැංකුව නියෝජිතයෙකු පවසා ඇත්තේ මූලික ආහාර සැපයුම්, බීජ සහ පොහොර සහ අනිකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපීමට සහාය වීම පිළිබඳවද සාකච්ඡා කරමින් සිටින අතර ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව ලෝක බැංකුව දැඩි අවධානයෙන් පසුවන බවයි. මේ අතර ඉන්දිය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සහ ලෝක බැංකු සමූහයේ සභාපති ඩේවිඩ් මල්පාස් මහතා අතර හමුවක් වොෂින්ටන් නුවරදී පවත්වා තිබෙනවා. එහිදී ඉන්දිය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ලෝක බැංකු සමූහයේ සභාපතිවරයාට පවසා ඇත්තේ ආර්ථික අර්බුදයේ හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙරට ආයෝජනය කරමින් සහ මුදල් සපයමින් ලබා දෙන සහායට තමන් කෘතඥ වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසුවේ පුළුල් සංවර්ධන ආධාර සහ ණය ප්‍රතිග්‍රහගත කිරීම සඳහා ලබා දෙන සහායද ගෞරවයෙන් පිළිගන්නා බවයි. ආසියා පැසිෆික් ජල සමුළුවේ 4 වන සැසිවාරය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. Sri Lanka is an island nation with a rich heritage of water management. කොවිඩ් වසංගත තත්ත්වය තුළ පවා පසුගිය වසරවල ලබා දුන් ජල සම්පත්තා සංඛ්‍යාවට සාපේක්ෂව 150කට වඩා වැඩි ප්‍රමාණයකින් මහජනතාවට ලබා දෙන නව ජල සම්පත්තා ප්‍රමාණය වැඩි කිරීමට මගේ රජයට හැකි වුණා. ජල චක්‍ර කළමනාකරණය වැඩි දියුණු කිරීමට අවශ්‍ය ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කළා. වසංගතය නිසා තවත් නරක අතට හැරී ඇති අපගේ පවතින මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස සම්පත් වලට ඇති අවකාශයන් සඳහා බාධා පැමිණෙන නමුත් සංවර්ධනයක් අත්පත් කර ගැනීම සඳහා සහ පරිසරය පිළිබඳ ප්‍රගතිශීලී න්‍යාය පත්‍රයක් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නොවෙනස්ව පවතිනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා බෙරට ආයෝජනය කරමින් සහ මුදල් සපයමින් ලබා දෙන සහායට මෙන්ම පුළුල් සංවර්ධන ආධාර සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලබා දෙන සහායටද කෘතවේදීත්වය පළ කරනවා. Let us work untiringly towards this on behalf of our people and our planet. Thank you. VNN24 තුලින් දැන් කෙටි විරාමයක්. අද දවසේ තවත් තොරතුරු දැනගන්න රැඳෙන්න VNN24 සමග. ඔබ නැවතත් VNN24 සමගින්. 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් ලබන 28 වෙනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මේ අතර 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කළ යෝජනා හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටද නියමිතයි. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම සම්බන්ධයෙන් පසුගිය 18 වනදා පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී අවධානය යොමු වුණා. එහිදී ද්විත්ව පුරවැසි භාවයේ සහිත පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වෙන ලෙස සහ ද්විත්ව පුරවැසියන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි වෙන ලෙස ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වුණා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයට යටත් කිරීම දේශපාලඥයින් සහ ඔවුන්ගේ ඥාතීන් හෝ රාජ්‍ය සේවකයින් විසින් අනීතිකව උපයා විදේශ බැංකු හෝ මූල්‍ය ආයතනවල තැන්පත් කර ඇති බවට හෙළිවන වත්කම් රජයට පවරාගත හැකි වන පරිදි අනපනත් සංශෝධනය කිරීම ඇතුළු යෝජනා රැසක් ඊට ඇතුළත්. එම යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන 28 වෙනිදා විශේෂ පක්ෂ නායක රැස්වීමක් ඇඳවා තිබෙනවා. මේ අතර එම යෝජනා හෙට දිනේදී කැබිනට් මණ්ඩලයටද ඉදිරිපත් කිරීමට නියමිතයි. අමාත්‍ය මණ්ඩල සංශෝධනෙන් පසුව අමාත්‍ය මණ්ඩලය පළමු වරට හෙට රැස්වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා. මේ අතර රජයට එරෙහිව විශ්වාස භංගයක් සහ දෝෂාභියෝගයක් ගෙන ඒම සම්බන්ධයෙන් සමගි ජනබලවේගය අදත් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එම බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර මහතා සඳහන් කළේ ඊට ඇතුළත් විය යුතු කරුණු සහ ඉන් අනතුරුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවයි. මේ අතර රටේ පවතින වත්මන් අර්බුදය විසඳා ගැනීම සම්බන්ධයෙන් මාර්තු 12 ව්‍යාපාරයේ සැකසූ යෝජනාවලියක් මල්වතු ආස්ගිරි මහනා හිමිවරුන් වෙත පිළිගන්වුණා.
අපි කියන්නේ දැන් ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු සියලු දෙනා මේ වෙලාවේ පාට පැත්තක තියලා ඒක ජාතික ප්‍රශ්නයක් හැටියට විතර එකතු වෙලා තීන්දුව ගන්නවා. නමුත් තාමත් තේන්නේ මහජන මතයේ කිසිම අනුගමනයක් නැහැ. ජාතික ඒකාබද්ධතා ආණ්ඩුවක් පිහිටවීම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධන සහිතව යලි සම්මත කර ගැනීම ඇතුළු කරුණු කිහිපයක් එම යෝජනාවලියට ඇතුළත්. පළවෙනි කාරණේ මේ ජන මතයට මේ පාලකයා අහුම්කන් දිය යුතුයි කියන කාරණා. මේ රටේ විශේෂඥයින්ගෙන් සැදුම්ලත් ප්‍රතිපත් සම්පාදන කමිටුවක් අපි යෝජනා කරනවා අපේ යෝජනාවලිය හරහා ආණ්ඩු මාරුණත් මේ රට ඉස්සරහට යන්න නම් එවැනි ජාතික ප්‍රතිපත්තිවල අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ වගේම මේ තත්ත්වය කළමනාකරණය කරගන්නට එළියේ සියලු කණ්ඩායම් වලින් සම්බන්ධ වෘත්තීය සමිති ඒ වගේම අරගලකරුවන් දේශපාලන පක්ෂ මේ හැමෝගෙම සමන්විත එළියේ බාහිර පාර්ශවයන් අතරත් යම් එකඟතාවයක් සහිත කණ්ඩායමක් ගොනු කර ගැනීම අවශ්‍යයි. වර්තමාන අගමැතිතුමා කියනවා සර්වපක්ෂික ආණ්ඩුවට යන්නේ කොහොමද එකාට එක නැතුව මේ පාර්ලිමේන්තුව තුළ මේ වගේ දෙයක් කරන්න කොහොමද සහ එහෙම කරනවා නම් මගේ නායකත්වයට කරන්න ඕනේ කියලා. මේ විදිහට මේක ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. ජනමතයේ තීරුම් අරගෙන ව්‍යවස්ථානුකූල රාමුව තුළ මේකට විසඳුම් ගේන්න ක්‍රියා කරන්නට අවශ්‍යයි. අපි අවධාරණය කරන්නේ විපක්ෂ නායකතුමා ඇතුළුව අනිකුත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ ඒ වගේම ආණ්ඩුවෙන් කැඩලා ආපු කණ්ඩායම් එකට එකතු වෙලා එක හඬකට මේ ප්‍රශ්නයට විසඳුම් හෙව්වොත් අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමාට අගමැතිතුමාට ඒකට අහුම්කම් දෙන්න සිද්ධ වෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමත් සමග වෙළඳපොළ භාණ්ඩ මිල ගණන්ද තවදුරටත් ඉහළ යමින් පවතිනවා. මේ තත්ත්වය ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයට දැඩිව බලපෑ ඇති අතර සිමෙන්ති ඇතුළු අමුද්‍රව්‍ය රසකද මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. සිමින්ති කම්බි ඇතුළු ඉදිකිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය රැසක මිල ගණන් දිනපතා ඉහළ යමින් පවතින බව වෙළඳුන් මෙන්ම එම කර්මාන්තයේ නියැලෙන පිරිසද චෝදනා කරනවා. ව්‍යාපාරිකයින් පවසන්නේ මේ වන විට සිමින්ති උරේක මිල රුපියල් 3000ක් පමණ වන බවයි. එමෙන්ම රුපියල් 400ට පැවති ඇතැම් කම්බි මේ වන විට රුපියල් 2000ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවද වෙළඳුන් පවසනවා. කෙසේ වෙතත් මිල ඉහළ ගියද වෙළඳපොළ තුළ භාණ්ඩ හිඟයක් පවතින බව එම කර්මාන්තයේ නියැලෙන්නන් පවසනවා. කම්බියනේ පව ඔකෝම දැන් රුපියලට සතපනාට තිබ්බෑනේ. අද රුපියල් 3යි 4යි. මේ විදිහට ගියොත් එහෙම අපිට වැඩ ඇත්තම නැහැ කියන. දැන් يعني අද තිබුණේ රුපියල් 50ට 150ක් කියනවනේ. ඒකනේ. ඉතින් මෙහෙම ඉහළ යාම ගියොත් මේ ව්‍යාපාර අපිට ඉදිරියට කරගන්න හැකියාවක් නැති වෙයි. මේ උදේ ඉඳන් මේ ඇවිල්ලා ඉන්නේ සිමෙන්ති ගන්න. මේ වෙනකම් සිමෙන්ති කොහෙවත් නැහැ. 2300ක් තියලා කිව්වා 2300ටවත් ගන්න නැහැ. දැන් කියන 3500ක් තියනවා කියලා කඩවල වල. ඒවත් ගන්න නැහැ. මේ අතර ශ්‍රී ලංකාවේ පවතින ඉදිකිරීම් සමාගම් පවසන්නේ සිමෙන්ති කරුවන් අතර මාෆියාවක් ක්‍රියාත්මක වන බවයි. අද මම දැක්කා මාධ්‍යයෙන් මේ සිමෙන්ති ආනයනකරුවන් තීරණය කරලා තියෙනවා සිමෙන්ති මිල ඉහළ දාන්න. ඒ වගේම වැලි රුපියල් 23000ට තියනවා කියන්නේ හම්බන්තොට ගාල්ලට එන්න වැලි කියු 3 එන්න රුපියල් 60000යි. කොහොමද මේ කර්මාන්තය කරගෙන යන්නේ? දැන් නම් මේ කර්මාන්තේ මාධ්‍යට කියන්න ඕනේ මේ කර්මාන්තයක් දැන් කෙරෙන්නේ නැහැ රටේ. මේ අරගල වලට සහයෝගයක් තමයි මේ සිමෙන්ති සමාගම් කරන්නේ. ආනයනකරුවන්ගේ සංගමයක් කියලා සිමෙන්ති අටෝගන ඒකෙන් කියන මහ ජනතාවට අසාධාරණයක් නොවන පරිදි ඉදිරියේදී සිමෙන්ති මිල වැඩි කරනවලු. ඉදිරියේදී සිමෙන්ති වැඩි වෙනවා. තව රුපියල් 450කින් විතර. ඉතින් අපිට ඔබතුමාලට මාධ්‍යයට කියන්න තියෙන්නේ මේ රටේ ඉදිකිරීම් කර්මාන්තය කියන එකක් ඉදිරි මාස 3ේදී නැත්තටම නැති වෙනවා. එහෙම එකක් නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මේ අතර සබන් මිල ගණන්ද අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව රෙදි සෝදන සබන් කැටයක් රුපියල් 95කින් පමණ සහ බේබි සබන් කැටයක් රුපියල් 100කින් පමණ ඉහළ ගියා. රෙදි කැල්ලක් සෝද ගන්න තියනවා. සබන් කැටයක් රියල් 70කට දැනට පවතින මිල. ඊයත් 135 වෙනවා කියන අලුත් මිල. සබන් විතරක් නෙවෙයි ඒක රුපියල් 5කින් 10කින් වැඩි වෙනවා නම් කවන්නේ. ඌලන්න බැරි ගානකින් වැඩි වෙන්නේ. දැන් ඉතින් නාන්නත් හම්බෙන්නේ නැහැ. ඉතින් සබන් නැතුව තමයි නාන්න වෙන්නේ. VNN24 තුලින් යලිත් විරාමයක්. තවත් ප්‍රවෘත්ති දකිමු විරාමයෙන් අනතුරුව. ඔබ නැවතත් VNN24 සමගින්. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තොරතුරු වසන් කරන බවට ඇති වූ හැඟීම මත ජාත්‍යන්තරයේ සහාය පැතීමට සිදු වූ බව කොළඹ අගරතුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කාදිනල් හිමියන් මේ බව පැවසුවේ රෝමේ වතිකානයේ සිට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා සිදුවෙච්ච පාස්කු ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වෙච්ච බලවේග කවුද කියන එක ගැන විපරමක් කරන්න කියලා අපි මුල ඉඳලා පැවති රජයන්ගෙන් ඉල්ලා හිටියා. අපි විවිධාකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව මේ උද්ඝෝෂණ කරගෙන ඇවිල්ලා අපි රජයට බල කළා මේ පිළිබඳව මීට වඩා විමසීම් කළ යුතුයි කියලා. නමුත් එවැනි තත්ත්වයක් අද වෙනතුරුත් ඇති වෙලා නැහැ. මේ කතාවේ ලොකු කොටසක් කාපට් එක යට හංගන්න කටයුතු කරනවා කියන හැඟීම ආපු නිසා අපිට වෙන කරගන්න දෙයක් තිබුණේ අපි ජාත්‍යන්තරයට ගියා.
ජාත්‍යන්තරයට ගිහිල්ලා දැන් අපි මේ පිළිබඳව අපේ සුද්ධෝත්තම පාප් වහන්සේවත් දැනුවත් කළා. උන්වහන්සේ එකඟ වුණා අපි රෝමයේ සාන්ත පේදුරු බැසිලිකාව තුල අපි විශේෂ වැඩපිළිවෙලක් සීගැන්වීමේ වැඩපිළිවෙලක් කරමු කියලා. ඒ අනුව මේ 25 වෙනිදාට එනම් ලබන සඳුදාට අපි ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් අතරින් කතෝලික සොහොයුරු සොහොයුරියන් 4000කට පමණ සහභාගී වෙන්නට පුළුවන්. ඒ වගේම ඒ අය සමග ඒ සහෝදර බෞද්ධ සොහොයුරන්, Hindu, ඉස්ලාමීය සොහොයුරන් සියලු දෙනාම සම්බන්ධ කරගෙන අපි සිද්ධිය සමරන්නට මියගිය අය වෙනුවෙන් යාඥා කරන්නට, තුවාල වෙච්ච අයට සුවය ලැබෙන්නට යාඥා කරන්නට, සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ආශිර්වාද සහිතව අපි මේ වැඩසටහන සංවිධානය කළා. මේ රට තුල විනාශකාරී කුමන්ත්‍රණ පරාජය කරලා ජාතීන් ආගමිකයන් කොටවන්න තරම ගෙනියන දේශපාලන කුමන්ත්‍රණ පරාජය කරලා අපි රටක පුරවැසියන් වශයෙන් සියලු දෙනාම එකතු වෙලා මේ සැමරුම කරන්නට බලාපොරොත්තු වෙනවා. එත්සමගින් VNN24 රාත්‍රී 8 ප්‍රෝඩ ප්‍රකාශය නිමවට පත්වනවා. දෙස් විදෙස් වැඩිදුර තොරතුරු දැනගන්න පිවිසෙන්න www.vnn24.lk අපගේ වෙබ් අඩවියට. යළිත් හමුවෙමු රාත්‍රී 10ට. මම සචිත් දානයක්කාර. මම සෞම්‍යා වික්‍රමසිංහ. ඔබට සුබදායි රාත්‍රයක්. From VNN24. This is VNN24 Prime Time. Live from Studio 24 in Colombo.